समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स योगाविजायति भूरि अयोगा भूरि संख्यो एतं द्वेदा पतं ज्ञात्वा भवाय विभवाय वा ततन्ताय निवेशय यथा भूरि भवन्ति श्रद्धावंत පින්නතුනි සියලු දෙනාම සූදානම් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝ සත වෙත කරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් වූ ධර්මස්කන්ධයෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවා ගනිමින් තමන් ධර්ම ශ්‍රවණය කිරීමටත් ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ ලොව පුරාම විසිරුවා හැරීමටත් අද මේ දේශනාව ධර්ම දානයක් ලෙසින් ලොව පුරාම ඉන්න සදහැවතුන්ට සතර ආපා දුකට නොවැටීම පිණිසත් සංසාර දුකින් අත මිදීම පිණිසත් ලාභයක් ලෙස බෙදා දෙන්නේ එහි දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ මතුගම බණ්ඩාරනායක මාවතේ පදිංචි විශ්‍රාමලත් ගුරු උපදේශිකා පින්වත් ඊ.ඩී. යාපා මහත්මිය ඇතුළු පවුලේ දූ දරු පින්වත් පිරිස විසින් ඒ පින්වන්ත පිරිස අනුනට දිය හැකි උත්තම වූ දානයයි අද මේ බෙදා දෙන්නේ. තමන්ටත් ලබන්නට තිබෙන උතුම්ම ලාභයයි පින්නතුනේ මේ මොහොතේ ලබන්නේ. තමන්ද අග්‍රලාභය ලැබමින් අනුනටද වූ අග්‍ර වූ දීමනාවක් දෙන වේලාවක මොනතරම්නම්
ආනිසංස රැස්වන කුසලයක්ද එමෙන්ම බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට යහපත පිණිස පුරණ ප්‍රතිපදාවක්ද. එනිසා සතුටු සිතින් සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාව තබමින් කවුරුත් දැන් දේශනාව ශ්‍රවණය කරමු. පින්වත්නි, අද දේශනාවට මාතෘකා කළ ගාථා රත්නය සඳහන් වෙන්නේ පින්නතුනේ බෞද්ධයාගේ අත්පොත වුණ ධම්මපද පාළියේ. ධම්මපදයට කියන්නේ බෞද්ධයාගේ අත්පොත කියලා. කුමක් නිසාද? ජීවිත ගමනක සෑම අර්බුදයකටම සෑම අවුලකටම සෑම ගැටලුවකටම විසඳුම ධම්මපදය තුලින් අපිට ලබන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ජීවිතයට ඊ타ම අගනාම සදුපදේශයන් ධම්මපදයේ තුල අන්තර්ගතයි. යටත් පිරිසෙන් ජීවිත ගමනක් විනාශ කරගන්න ධම්මපදයේම ප්‍රමාණවත්. එය නිරන්තරයෙන් මත තබාගෙන පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් නිසා, පරිශීලනය කිරීමට තරම් ඊ타ම වැදගත් ග්‍රන්ථයක් නිසායි මේට ධම්මපදය බෞද්ධයාගේ අත්පොත කියලා කියන්නේ. එහෙත් එය එසේ සිද්ධ වෙනවාද කියන එක තම තමන්ගෙන් විමසා බැලිය යුතුයි. පින්වත්නි, මේ ධම්මපදයේ වග්ග තියෙනවා 26ක්. ඒ වග්ග 26න් එකක් මග්ග වග්ගය කියලා කියන්නේ. මග්ග වග්ගය. ඒ මග්ග වග්ගයේ සඳහන් වෙන ගාථාවක් තමයි පින්නතුනේ මාතෘකා කළේ. යෝගා වේ ජායති භූරි අයෝගා භූරි සංඛයෝ. යෝගා වේ ජායති භූරි අයෝගා භූරි සංඛයෝ. තත්ත ද්වේධා පතං ඤත්වා ඒතං ද්වේධා පතං ඤත්වා භවාය විභවායච. ඊළඟට කියනවා තතත්ථානං නිවේසෙය්‍ය යතා භූරි පවඩ්ඩති. යතා භූරි පවඩ්ඩති. මේ ගාථාවට හරි ලස්සන නිදානයක් තියෙනවා. අපේ කාටත් අපේ ජීවිතවලට අග්ගනාම උපදේශ රාශියක් ලබන්න පුළුවන් වටිනා නිදානයක් තියෙනවා මේ ගාථාවෙන්. බුදුරජාණන් වහන්සේ අනුශාසනාවක් කරන්න හේතු වෙච්ච, අවවාද කරන්න හේතු වෙච්ච. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා තෙරුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ නම පින්වත්නි පෝටිල. පෝටිල. මේ පෝටිල හාමුදුරුවෝ ඊටාම දක්ෂ කතිකයෙක්. හොඳට ධර්මය උගන්වනවා. ඒ වෙනකොටත් පින්නතුනේ 500ක් භික්ෂූන්ට උන්වහන්සේ ධර්මය උගන්වනවා. අතිශයින්ම දක්ෂ ව්‍යක්ත කෙනෙක්. 500කට ධර්ම පර්යායන් නොඑක ආකාරයෙන් උගන්වනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් අහගන්න දැනගන්න මේ පෝටිල හාමුදුරුවන්ගෙන් පුළුවන්. උන්වහන්සේ මේ බුද්ධ ශාසනයේ විතරක් නෙවෙයි පින්නතුනේ, මීට පෙර පහළ වූ සත්බුදුරජාණන් වහන්සේලාගේම ශාසනවල මේ විදිහටම පින්නතුනේ ධර්මයේ පිළිබඳ විශාරදව, ධර්මයේ පිළිබඳව පුදුම දැනුමකින් පින්නතුනේ අනුන්ට උගන්වපු කෙනෙක්. බුද්ධ ශාසන 7ක. දැන් ඔන්න හිතන්න දෙයක් තියෙනවා. බලන්නකො පින්නතුනේ අනුන්ට ධර්මයේ උගන්ව අනුන්ට ධර්මකාරණා කියා දිදී නමුත් බුද්ධ ශාසන මේ සඳහන් වෙන ප්‍රමාණය අනුව පමණක් වුණත් බුද්ධ ශාසන 7ක්.
බුදුවරු 7 නමක් දැක දැක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. පින්නතුනේ දැන් පෝටිල හාමුදුරුවෝ බොහෝ දෙනා වහන්සේලාට ධර්මයේ උගන්වනවා, ධර්මයේ කියලා දෙනවා, හැමදේම නිර්වුල් කරලා දෙනවා. නමුත් පෝටිල හාමුදුරුවන්ට නිවන් දකින්න සිතවිලි මාත්‍රයක්වත් නැහැ. තමන් වහන්සේට මේ ධර්මයෙන් පිළිසරණක් හදාගන්න ඕන කියලා සිතවිලි මාත්‍රයක්වත් නැහැ. තමන්ද මේ ධර්මයෙන් මේ මාර්ගයෙන් මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා එහෙම සිතවිලි මාත්‍රයක්වත් ඉපදිලා නැහැ. පින්වත්නි බලන්නකෝ, විශාල පිරිසකට බුද්ධ ශාසන 7ක මේ විදිහට උගන්වලාවත් ඒ ධර්මයේ අග්‍රඵලයේ වෙච්ච නිර්වාණ ධර්මය තමන් ලබන්න ඕන කියලා සිතක් පහළ වෙන්නේ නැති හැටි. දැන් ඔබ බලන්න, මේ පෝටිල හාමුදුරුවෝ ගැන පමණක් නෙමෙයි කියන්නේ. පෝටිල හාමුදුරුවන්ගේ ජීවිතය කියන්නේ ඇත්තටම කැඩපතක් අපිට අපදෙස බලා ගන්න. මේ ලෝකෙ මොන තරම්නම් පින්වත්නි පෝටිල වැනි අය ජීවත් වෙනවද? සමහර විටකදී අනුන්ට ඊටාම හොඳට ධර්මයේ සූත්‍ර උගන්වන අය. හැබැයි ඒ අය තුල නිවන පිණිස මහා ලොකු මේ ධර්මයේ උගන්වන අය. නමුත් සමහර අවස්ථාවලදී පින්නතුනේ නිවන පිණිස වැඩි යුත්ත ඒ අය ළඟ නැහැ, බැහැර කළ යුත්ත ඒ අය ළඟ තියෙනවා. පෝටිලලා වගේ. ඒ නිසා මේ හැම තැනකදීම තමන් දෙස බලා ගන්න ඕන. පින්වත්නි, දැන් පෝටිල හාමුදුරුවෝ බොහෝ දෙනා වහන්සේලාට ධර්මයේ ඉගෙනුවට උන්වහන්සේට නිවන පිළිබඳ අදහසක්වත් නැහැ. උවමනාවක්වත් නැහැ. එහෙම දෙයක් ගැන කිසිම විදිහක අදහසක්වත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට ඕන වුණා මේ පෝටිල හාමුදුරුවන්ට මේ කාරණය තේරුම් කරවන්න. මොකද පින්වත් ඔබෙන් අහලා බලන්න, ඔබේ ජීවිතේ වැඩිම කාලයක් ඔබ වියදම් කරලා තියෙන්නේ අනුන්ට වැඩ කරන්න ගිහිල්ලාද නැත්නම් තමන් වෙනුවෙන් යමක් කරගන්න ගිහිල්ලාද කියලා. පින්වත්නි, බොහෝ වෙලාවකදී මිනිස්යන්ගේ ජීවිත අනුන්ගේ බරාදින්න යුතුයකම් වේසෙන් කාමච්ඡන්දයෙන් යුක්තව ඒ අය එක්ක බැඳිලා හැපිලා ඒ අයගේ අඩුපාඩුකම් සම්පූර්ණ කරගන්න වියදම් වෙච්ච වෙලාව කාලය පින්වත්නි තාම අධිකතරයි. හැබැයි මතක තබා ගන්න, දවසක් එනවා පින්නතුනේ අපිට දෙයක් හිතන්න. මොකද්ද? මට මොනවද කරගත්තේ කියලා. මට මොනවද කරගත්තේ කියලා. ඒක සිහි කරන්නට වෙනදාට පින්වත්නි තමන් වෙනුවෙන් කරගත්ත දෙයක් නැත්තම් එදාට පින්වත්නි ඔහු අනාථයෙක්. ජීවිතයේ තමන්ගේ හිස් බව තමන් තුලින්ම දැකගෙන පින්වත්නි ශෝක කරලා පසුතැවිලා විපිලිසර වෙලා ජීවිතේ කෙලවර කරන කෙනෙක්. පින්වත්නි, ඒක හොඳ තැනක් නෙමෙයි. අපිට ජීවිතේ පුළුවන් කාලේ පින්වත්නි හුඟක් දේවල් අපි කරනවා. පුළුවන් කාලේ. හැබැයි ඒ කරන හුඟක් දේවල් අතර බලපුවාම පින්වත්නි සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින වෙලාවක මනුස්ස භවයක් ලබාගෙන බණපද එහි පින්වත්නි බුද්ධ ශාසනයක ලබන්න පුළුවන් ඵලය ලබන්නට අපි වෙහෙසුනේ නැත්තම්, අපි එහෙම වෙහෙසුනේ නැත්තම් පින්වත්නි අපි එයින් මෙහා පැත්තේ අන් සියලු දේවල් වලට වෙහෙසිලා තියෙනවා. අපිට ඉන්න ගෙවල් නෙමෙයි, අපේ දරුවන්ටත් ඉන්න ගෙවල් හදලා තියෙනවා. සමහර වෙලාවකදී ඔබට ඉන්න ඉඩකඩම් ගන්න නෙමෙයි, ඔබේ දරුවන්ටත් ඔබ ඉඩකඩම් අරන් තියෙනවා. සමහර විටකදී ඔබට ජීවත් වෙන්න ඔබට ඉඳ ගන්න පුටු විතරක් නෙමෙයි, දරුවන්ට වමනා පුටු මේසත් අරන් තියෙනවා.
ඔබට උවමනා කරන නිදන්න ඇඳ විතරක් නෙමෙයි ඔබ දරුවන්ටත් ඇඳන් හදලා තියෙනවා. ඔබට යන්න ඉන්න යාන වාහන විතරක් නෙමෙයි දරුවන්ටත් යාන වාහන අරන් දීලා තියෙනවා. ඔබේ දරුවෝ ඔබ රැක්කා විතරක් නෙමෙයි ඔබ දරුවන්ගේ දරුවෝත් රැකලා තියෙනවා. මේ ඔක්කොම කරන අස්සේ ඔබ ටිකක් හිතලා බලන්න ඔබ වෙනුවෙන් මොනවද කරගත්තේ කියලා. මේවා අපේ යුතුයකම් නේ කියලා පින්වත්නි ආපහු වාරයක් කාමච්ඡන්දේ පෝෂණය කළා මිසක පින්වත්නි සාතිශය බහුතරයක් පින්වත්නි ගැලවිය යුතු තැන් වලින් හිත ගලවාගෙන තමන්ගේ දුර්ලභ අවස්ථාවෙන් ඵල ලබන්න වෙහිසිච්ච වාර ඊටාම විරලයි. ඊටාම විරලයි. මේකෙන් කියන්නේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න එපා අනුන් වෙනුවෙන් පිහිට වෙන්න එපා කියන එක නෙමෙයි. නමුත් එකක් තේරුම් ගන්න පින්වත්නි මේ හැම දෙෙම පිහිට පිලිසරණ කියලා හිතාගෙන කළාට මේ එකක්වත් අපිට පිහිට පිලිසරණ පිණිස අන්තිම වෙලාවේ පවතින්නේ නැහැ පින්වත්නි. නසන්ති පුත්තා තානාය න පිතා නපි බන්ධවා අන්තකේනාදි පන්නස්ස නක්ති ඥාතිසු තානතා. නසන්ති පුත්තා තානාය තාන කියලා කියන්නේ පිහිටට. නසන්ති පුත්තා තානාය පුත්තු තමන්ගේ දරුවෝ පිහිටට ඉන්නේ නැහැ. න පිතා දෙමව්පියෝ පිහිටටත් නැහැ. නපි බන්ධවා නෑදෑයොත් පිහිටට නැහැ. කාටද? අන්තකේනාදි පන්නස්ස ජීවිතයේ කෙලවරට ගියපු කෙනාට, ඒ කියන්නේ මරණාසන්න කෙනාට දරුවන්ගෙන් පිහිටකුත් නැහැ, දෙමව්පියන්ගෙන් පිහිටකුත් නැහැ. ඥාති පිරිවර 1000ක් 2000ක් හිටියත් ඒ අයගෙන් පිහිටකුත් නැහැ පින්නතුනේ. එතකොට බලන්න අන්තකේනාදි පන්නස්ස නත්ති ඥාති සුතානතා. ජීවිතයේ අන්තයට ගියපු කෙනාට, කෙලවරට ගියපු කෙනාට කිසිම කෙනෙකුගෙන් පිහිටක් නැහැ කියනවා. පින්වත්නි මරණාසන්න වෙලාවේ ඇඳ වට කරගෙන දෙමව්පියෝ ඉන්නත් පුළුවන්, දරුවෝ ඉන්නත් පුළුවන්, ඥාතියෝ ඉන්නත් පුළුවන්. හැබැයි මේ කිසිවෙකුටත් අපි වෙනුවෙන් කරන්න දෙයක් එතන නැහැ පින්වත්නි. ඒ වෙලාවට ඔබට මට සිහි කරන්න තියෙන පින්වත්නි එක දෙයයි. කරපු හොඳ නරක කරගන්න බැරි වෙච්ච හොඳ. එතකොට බලන්නකො පින්වත්නි ඒකයි කිව්වේ පුළුවන් කාලේ අපි හුඟක් දේවල් කරනවා. හැබැයි ඒ කරන දේවල් අතර යම් දවසක සිහි කරනකොට තැවෙන්න වෙන දේවල් කරගන්න එපා. පුළුවන් කාලේ අපි හුඟක් දේවල් කියනවා. හැබැයි යම් දවසක හැරිලා බලලා කල්පනා කරනකොට පස්සේ තැවෙන්න වෙන දේවල් කියන්න එපා. පුළුවන් කාලේ අපි පුළුවන් දෙයි බැරි දෙයි හැමදේම හිතනවා. නමුත් පින්නතුනේ බැරි කාලේ එක තැනකට වෙලා තැවිලා සිහි කරන්න ඕන දේවල් පින්වත්නි හිතන්න එපා. ඒවා හිතන්නවත් එපා. නිසා ජීවිතයේ පුරව ගන්න පින්වත්නි තමන්ට පවතින යමක් අනුන්ගේ පිහිටක් අපිට නෑ මරණාසන්න වෙලාවේ. ඒ වෙලාවේ අපි බලන්නේ අපි මොනවද අපි වෙනුවෙන් කරගත්තේ. අපි වෙනුවෙන් මොනවද අපි කරගත්තේ. එතකොට පින්වත්නි දැන් මේ පෝටිල හාමුදුරුවෝ බොහෝ දෙනාට ඉගැන්නුවා. බොහෝ දෙනාට හොඳ නරක කියලා දුන්නා. බොහෝ දෙනාට ධර්ම පර්යායන් ඉගැන්නුවා. එක බුද්ධ ශාසනයක නෙවෙයි බුද්ධ ශාසන 7ක. නමුත් පින්නතුනේ පෝටිල හාමුදුරුවන්ට කිසිම ආකාරයකට නිවන් අවබෝධයක් මිනිස සිටිවිලි මාත්‍රයක්වත් අදහසක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් කල්පනා කළා මේ බව පෝටිලට අඟවන්න ඕන. පෝටිලට මේක තේරුම් කරන්න ඕන. නිවන අරමුණු කරගෙන මේ පෝටිල යොමු කරවන්න ඕන කියලා. පින්වත්නි එහෙම හිතාගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වරක් පෝටිල හාමුදුරුවෝ වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ පෝටිල හාමුදුරුවන්ට කතා කළේ තුච්ච පෝටිල එන්න ඉඳ ගන්න කිව්වා. තුච්ච පෝටිල මොකද්ද කාරණේ කියලා ඇහුවා. තුච්ච පෝටිල හොඳයි එහෙනම් දැන් වඩින්න.
හැම දෙයකටම බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ පෝටිල හාමුදුරන්ට තුච්ච පෝටිල කියලා. තුච්ච කියලා කියන්නේ හිස් කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ කතා කරන්නෙම පෝටිල හාමුදුරන්ට. දැන් මේ 500ක් දෙනාට නොඑක් ධර්ම පර්යායන් උගන්වන ස්වාමීන් වහන්සේ. බොහෝ දෙනාට බොහෝ දේවල් උගන්වන ස්වාමීන් වහන්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ තුච්ච පෝටිල, හිස් පෝටිල කියලා. හිස් පෝටිල ඉන්න කියනවා. හිස් පෝටිල වාඩි වෙන්න කියනවා. හිස් පෝටිල හොඳයි දැන් යන්න කියනවා. පෝටිල හාමුදුරුවෝ කල්පනා කළා බුදුරජාණන් වහන්සේ ඇයි මේ තුච්ච පෝටිල කියන්නේ මට? මොකක් නිසාද තුච්ච පෝටිල කියලා කියන්නේ? පෝටිල හාමුදුරුවෝ කල්පනා කළා එහෙනම් මට තුච්ච පෝටිල කියන්න හේතුව තමයි මම අනුන්ට ඉගැන්නුවට මං ලබාගත්තු ඵලයක් නැහැ. සම්බුද්ධ ශාසනයේ තමන් ඵලයෙන් තොර නිසා තමන් තුච්ච පෝටිල කියලා හිස් පෝටිල කියලා බුදුහාමුදුරුවෝ මට කතා කරන්නේ. ඒක තමයි කාරණේ. ඔන්න බලන්න විමසපු හැටි. දැන් මේ ශාසනයේ දක්ෂයේ කුසලතාවයක් තියෙන නුවණක් තියෙන ශ්‍රාවකේ ඒ වචනේ කියන කෙනා ගැන කිපෙන්නේ නැහැ පින්වත්නි. ඇයි එහෙම කතාවක් කියන්නේ කියලා තමන්ගේ අතුලාන්තය විමසනවා. දැන් කවුරු හරි කෙනෙක් ඔබට දොසක් නගනවා නම් ඔබට පුරුදු දොස නගන කෙනාට පින්වත්නි ද්වේෂය උපද්දවාගෙනද එහෙම නැත්නම් ඇයි මේ දොස් මට නගන්නේ කියලා තමා තුල තියෙන වැරදි නිවැරදි භාවයේ විමසලද ඔබට පුරුදු. මේ ලෝකේ බහුතරයට පුරුදු පින්වත්නි තමන් දෙසට යොමු වෙලා මේ චෝදනාව කරන්න මගේ ළඟ මොනවද තියෙන හේතු කියලා විමසන එක වෙනුවට ලෝකෙට පුරුදු පින්වත්නි ඒ දොස නගන කෙනා කෙරෙහි පින්වත්නි කුපිත වෙන්න. ඒක තමයි පුරුදු. අන්න ඒ නිසා තමයි පින්නතුනේ මේ ලෝකේ රහතුන්ගේ පහළවීම නැති වෙලා යන්නේ. හැම වෙලාවකදීම ධර්මයේ පින්වත්නි දියුණුවක් ලබන්නේ ඵල සාධනයක් කරන්නේ පින්වත්නි තමන්ගේ දෙසට යොමු වෙච්ච නිත්සිත ඇතිව පින්වත්නි තමන්ගේ අභ්‍යන්තරයේ පිරිසුදු කරන කෙනා පමණයි. තමන්ගේ අභ්‍යන්තරයේ පිරිසුදු කරගන්නේ නැත්නම් තමන්ගේ දොස් නිදොස් භාවය පින්වත්නි ධර්මයේ තුලින් විමසාගෙන වටහා ගන්නේ නැත්නම් ඒ ශ්‍රාවකයාට බුද්ධ ශාසන පින්වත්නි කොපමණ හමුණත් දියුණුවක් නැහැ. දැන් බලන්න පෝටිල හාමුදුරුවන්ට නිවන පිළිබඳ අදහසක් නැති වුණාට මේ කාරණය හිතපු පිළිවෙලේදී පින්වත්නි පෝටිල හාමුදුරුවෝ දක්ෂේ. ඇයි තුච්ච පෝටිල කියලා මට බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. එහෙනම් මේ ශාසනයේ කිසිත් ඵලයක් මං නොලබපු නිසා තමයි බුදුරජාණන් වහන්සේ මට මෙහෙම කතා කරන්නේ. එහෙනම් මම මේ අනෙක් සියලු දේවල් පැත්තකින් තියලා දැන් මහන්සි වෙන්න ඕනේ මේ සම්බුද්ධ ශාසනයේ ඵලයක් ලබන්න. ලොකු ලැජ්ජාවක් ඇති වුණා පෝටිල හාමුදුරුවන්ට. පුදුම විදිහේ පසුබෑම පුදුම විදිහේ ලැජ්ජාවක් ඇති වුණා පෝටිල හාමුදුරුවන්ට. පෝටිල හාමුදුරුවෝ හිතාගත්තා මම අද ඉඳන්ම එහෙනම් වෙහෙසින්නේ තුච්ච පෝටිල කියලා මට ආමන්ත්‍රණය කළා නම් ඒ තුච්ච භාවය නැති කරගන්න. ඒ කියන්නේ මේ හිස් බව නැති කරගෙන ඵලලාභියෙක් බවට පත් වෙන්න තමයි මම මහන්සි වෙන්නේ. එහෙම හිතාගෙන පෝටිල හාමුදුරුවෝ පින්නතුනේ 39ක් වැඩ ඉන්න ආරණ්‍ය සේනාසනයක් තිබුණා. මේ ආරණ්‍යයට පෝටිල හාමුදුරුවෝ වැඩියා. මේ ආරණ්‍යයේ ඒ 39ම පින්නතුනේ සියලු කෙලෙසුන් නසාලු රහතන් වහන්සේලා. ඒ ආරණ්‍යයේ වැඩ ඉඳපු වැඩිමහල්ම තෙරුන් වහන්සේ ළඟට පෝටිල හාමුදුරුවෝ ගියා. වැඩිමල්ම තෙරුන් වහන්සේ ළඟට පෝටිල හාමුදුරුවෝ ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීනි මට පිහිට වෙන්න. ස්වාමීනි මට පිහිට වෙන්න. මට ඔබ වහන්සේමයි මෙතනදී පිහිට වෙන්න ඕනේ. ස්වාමීනි මට අනුශාසනා කරන්න කිව්වා. මට අනුශාසනා කරන්න මේ ශාසනයේ මේ ධර්මයේ ඵල ලැබීම පිණිස මට ඔබ වහන්සේ අවවාද කරන්න කිව්වා. කාරණා මේ විදිහට විමසන අතරේ පින්නතුනේ ඒ වැඩිමහල්ම තෙරුන් වහන්සේට හිතුණා
මේ පෝටිල හාමුදුරුවන්ට ධර්මයේ දැනීම නිසාම ඉපදිච්ච මානයක් තියෙනවා. දැන් 500ක් දෙනාට උගන්වනවා දක්ෂයෙක්, බොහොම ව්‍යක්ත කෙනෙක්, බොහොම විශාරද කෙනෙක්. ඒ නිසාම උපන්න මානයක් තියෙනවා. දැන් මේ මානය දුරු කරන්න ඕන. මේ මානය දුරු නොකර මේ ශාසනයේ දියුණු වෙනවා කියන එක පින්නතුනේ වෙන්න බැරි දෙයක්. ඒ නිසා මහතෙරුන් වහන්සේ මොකද කළේ? තමන් ළඟ තබා ගන්න නැතිව හොඳයි එහෙනම් ඔබ වහන්සේ අනික් තෙරුන් වහන්සේ ළඟට වඩින්න කියලා දෙවනියට වැඩ ඉන්න තෙරුන් වහන්සේ ළඟට පෝටිල හාමුදුරුවන්ව පිටත් කළා. බලන්නකො පින්වත්නි. දැන් පෝටිල හාමුදුරුවෝ ලොකුම මහතෙරුන් වහන්සේ හමු වෙන්නේ මොකක් නිසාද? මහතෙරුන් වහන්සේගෙන් අවවාද ලබන්න ඕන නිසා. එතකොට එතනක් තියෙනවා තමන්ගේ මට්ටම ගැන පින්වත්නි අදහසක්. තමන්ගේ මට්ටම ගැන අදහසක් තියෙනවා. එතකොට බලන්න දැන් මේ ධර්ම මොකක් නිසාද මානෙ ඉපදිලා තියෙන්නේ? මේ ධර්මයේ පිළිබඳ දැනීම නිසාමයි. ඔන්න පින්වත්නි අපිට පරිස්සම් වෙන්න ඕන තැන. බාහු සච්ච මහත්තතා කියලා පින්වත්නි ආසවට්ටානීය ධර්ම අතර එකක් තියෙනවා. මේ ආසවට්ටානීය කියන්නේ කෙලෙස් වැඩෙන කියන එක. එතකොට පින්වත්නි ඇතැම් තැනකදී මේ ධර්මය කුමක් සඳහාද කියන එක හරියට තෝරා ගන්නට බැරිව ධර්මයෙන් දැනුවත් වෙන්න ඒ ධර්මයේ පිළිබඳ වැඩිවන දැනීම නිසාම පින්නතුනේ ඇති වෙනවා මානයක්. ඇයි? මේ ධර්මය සංසාර දුක් කෙලවර කර ගැනීම පිණිසමයි කියන එක තෝරා ගන්න බැරි වුණාම ඒ ධර්මයෙන් පින්වත්නි දන්න තරමට මානයක් ඇති වෙනවා. මොකද ඒ ධර්මයෙන් ඇතිවන මානය පින්වත්නි ඊටාම බරපතලයි. හරියට යම් රෝගයක් සුව වෙන්න බෙහෙතක් දුන්නම ඒ බෙහෙතෙන් යම් කිසි රෝගයක් ඉපදුනා වගේ පින්වත්නි මානාදිය දුරු කිරීම සඳහා වදාළ ධර්මයෙන්ම මානයක් උපදිනවා නම් එය දුරු කරන එක ලේසි නෑ. මොකද එයා ඒ පුද්ගලයා හිතන්නේ ඕක මම දන්නවනේ, ওই කාරණේ මම දන්නවනේ. ඒ නිසා අර කරන අවවාදය වත් පින්වත්නි ගෞරවයෙන් පිළිගන්න භාවයකට ඒ පුද්ගලයා පැමිණෙන්නේ නැහැ. එතකොට දැන් පින්වත්නි මේ මානෙ දුරු කරගන්න ඕන. මේ මානෙ දුරු කරගන්නේ නැතිව පින්වත්නි මේ ධර්මයේ තුල දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් පෝටිල හාමුදුරුවෝ දෙවනි භික්ෂූන් වහන්සේ දෙවනි තෙරුන් වහන්සේ ළඟට පිටත් කරලා ඇරියා. දෙවන තෙරුන් වහන්සේ ළඟටත් ගිහිල්ලා පෝටිල හාමුදුරුවෝ කියන අනේ ස්වාමීනි මට පිහිට වෙන්න. මට ඔබ වහන්සේම අවවාද කරන්න, සත්පුරුෂයන් වහන්සේ මට අවවාද කරන්න. කාරණා විමසුවට පස්සේ පින්නතුනේ උන්වහන්සේටත් තේරුණා ධර්මයේ නිසාම ඉපදිච්ච මානයක් තමයි පෝටිල හාමුදුරුවන්ට තියෙන්නේ. මේ තෙරුන් වහන්සේ මොකද කළේ? උන්වහන්සේ ළඟ පෝටිල හාමුදුරුවන්ව රඳවා ගන්නේ නැතිව ඊළඟ තෙරුන් වහන්සේ ළඟට පිටත් කළා අසවල් තෙරුන් වහන්සේ ළඟට යන්න. දැන් බලන්න උන්වහන්සේලා එකිනෙකා වහන්සේලා මේ පෝටිල හාමුදුරුවන්ව ඉන් පහළ ඉන්න තෙරුන් වහන්සේ ළඟට යොමු කරනවා. පහලින් පහළට මේ විදිහට ගිහිල්ලා පින්නතුනේ 30 වෙනියට වැඩ ඉන්න ස්වාමින් වහන්සේ ළඟටම පෝටිල හාමුදුරුවන්ව යොමු කළා. 30 වෙනියට වැඩ හිටියේ අවුරුදු 7ක සාමණේරයන් වහන්සේ නමක්. අවුරුදු 7ක සාමණේරයන් වහන්සේ නමක්, නමුත් උන්වහන්සේ කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක්. දැන් එතකොට බලන්න 500ක් දෙනාට ධර්මයේ උගන්වන, ධර්ම පර්යායන් උගන්වන, හදාරවන පෝටිල හාමුදුරුවෝ දැන් යොමු වෙලා තියෙන්නේ කවුරු ළඟටද අවවාද ගන්න? අවුරුදු 7ක සාමණේරයන් වහන්සේ නමක් ළඟට. ඒ සාමණේරයන් වහන්සේ ළඟටත් පින්නතුනේ ගිහිල්ලා පෝටිල හාමුදුරුවෝ කියනවා නේ ස්වාමීනි මට පිහිට වෙන්න. සත්පුරුෂයන් වහන්සේ මට පිහිට වෙන්න.
ඔබ වහන්සේමයි මට මේ වෙලාවේ පිහිට වෙන්නට ඕන. අර සත්හැවිරිදි සාමණේරයන් වහන්සේ කියනවා පින්නතුනේ ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේ මේ මොකක් කියනවද? ඔබ වහන්සේ මං වගේ නෙවෙයි 500කට විතර උගන්වන කෙනෙක්නේ ධර්මයේ. 500කට විතර ගුරුහරුකම් දෙන උත්තමයෙක්නේ ඔබ වහන්සේ. ස්වාමීනි අපි දන්නේ නැති දෙයක් අහගන්නයි තියෙන්නේ ඔබ වහන්සේගෙන්. අපි දන්නේ නැති දෙයක් අහගන්න ඉන්නේ ඔබ වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේ මොනවද මේ කියන්නේ? ඒ වෙලාවේ ආපහු පොටිලා හඳුරු කියනවා අනේ එහෙම කියන්න එපා. සත්පුරුෂයන් වහන්සේ මට පිහිට වෙන්න. මට පිහිට වෙන්න. මං ඔබ වහන්සේ කියන ඕනම දෙයක් කරන්නම්. මේ වෙලාවේ ගින්නට බහින්න කිව්වොත් එහෙම මම ගින්නට වුණත් බහින්න සූදානම් කිව්වා. ඔන්න බලන්න පින්වත්නි අර බුදුරජාණන් වහන්සේ ඇති කරපු සංවේගය මොන තරම් නම් මේ පොටිලා හාමුදුරුවන්ව පින්වත්නි මගඵල ලැබීම පිණිස යොමු කරවලා තියෙනවද කියලා. ඒ සංවේගය පින්වත්නි අපිට උපදින්න ඕන. එතකොට අපි මොනතරම් දැනුවත් වුණත් වැඩක් නැහැ, මොනතරම් ධර්මකාරණා දැනගත්තත් වැඩක් නැහැ, මොනතරම් සූත්‍ර කියවලා තිබුණට වැඩකුත් නැහැ, මොනතරම් බණ අහලා පින්වත්නි තිබුණට වැඩකුත් නැහැ. අපි තුච්චයි නම්. අපි තුච්චයි නම්, ඒ කියන්නේ අපි හිස් නම්. ඒ නිසා ඒ තුච්ච භාවය මේ කතා පුවතින් අපි තුලින් දකින්න ඕන පින්වත්නි. ඒ ඇති එසේ දැකීමෙන් ඇතිවන සංවේගය තමයි පින්වත්නි අපිව ඒ හිස් භාවයෙන් මුදවාලීම පිණිස යොමු කරවන්නේ. ඉතින් පොටිලා හාමුදුරුවෝ ඒක නිසායි කියන්නේ මේ හිස් භවෙන් අත මිදීම පිණිස, මේ හිස් භව නැති කර ගැනීම පිණිස ගින්නට බැහැ ගන්න කියලා කිව්වොත් මම ඒකට උනත් දැන් සූදානම්. දැන් තේරෙනව නේද එහෙනම් ගින්නට බැස්සොත් නැතිවන ජීවිතය, ඒ ජීවිතය කිසිත් පළක් නැහැ. අර තුච්ච භාවයේ නැති නොකර ගන්නවා නම්, ඒ තුච්ච භාවයේ තියෙනවා නම් ඒ ජීවිතේ කිසි අගයක් නැහැ. එතකොට බුද්ධ ශාසනයක තුච්චව ඉඳලා මැරෙන එකට වඩා ගින්නකට උනත් බැහැ ගන්න එක, ගින්නකට උනත් බැහැලා වෙනසන එක හොඳයි පින්වත්නි. එතකොට දැන් පින්වත්නි පොටිලා හාමුදුරුවෝ කියනවා සත්හැවිරිදි සාමණේරයන් වහන්සේට ස්වාමීනි සත්පුරුෂයන් වහන්සේ මං ඔබ වහන්සේ කියන ඕනම දෙයක් කරන්නම් මේ වෙනුවෙන් මට පිහිට වෙන්න. මට අවවාද කරන්න, මට අනුශාසනා කරන්න. සත්පුරුෂයන් වහන්සේ ඔබ වහන්සේ දැන් ගින්නට බහින්න කියලා කිව්වොත් එහෙම මම ගින්නට බහින්නත් සූදානම්. ඒ වෙලාවේ අර සත්‍යවිරිදි සාමණේරයන් වහන්සේ කියනවා හොඳයි ස්වාමීනි ආචාර්යයන් වහන්සේ එහෙනම් ඒ කරන අවවාදය හැබැයි ඒ විදිහටම පිළිගන්න ඕන කිව්වා. හොඳයි කිව්වා. එහෙනම් හොඳයි දැන් ඔහොමම අන්න අර දියවිලට බහින්නකෝ කියලා දියවිලක් පෙන්නුවා. දැන් දියවිලට බහින්න ඔහොමම අර දියවිලට බහින්න කියලා කියනකොට මේ වෙලාව වෙනකොට පින්නතුනේ පොටිලා හාමුදුරුවෝ පාත්‍ර සිවුරු අරගෙන දෙපට සිවුරත් ඊටාම අගනා දෙපට සිවුරත් පෙරවගෙනයි උන්වහන්සේ හිටියේ. දැන් අඳන සිවුර තනිපට සිවුර දෙපට සිවුර මේ ඔක්කොම පෙරවගෙන ඉන්න වෙලාවේ තමයි කිව්වේ ඔහොමම බහින්න දියකට අර විලට කියලා. දෙපාරක් හිතුවේ නෑ සිවුරු තෙමෙනවනේ කියලා කිව්වෙත් නෑ. ඒ වෙලාවෙම පින්නතුනේ මදක් සිවුර ඔසවාගෙන පොටිලා හාමුදුරුවෝ අර දියවිලට බැස්ස දෙපට සිවුරත් පෙරවගෙනම. දෙපට සිවුරත් පෙරවගෙන දියවිලට බැහැලා පින්වත්නි සිවුරු පොටේ වතුර ගෑවෙනකම් පින්වත්නි අර දියවිලේ එහාට ගැඹුරට ගියා. සිවුරු පොටේ වතුර ගෑවෙනකොටම සාමණේරයන් වහන්සේ කිව්වා ආචාර්යයන් වහන්සේ දැන් ගොඩට වඩින්න කිව්වා. දැන් ගොඩට වඩින්න. දැන් මොකද්ද මේ කළේ? සාමණේරයන් වහන්සේ බැලුවේ මේ 500කට උගන්වන කෙනෙක්, මේ රහතන් වහන්සේ නමක් නේ සාමණේරයන් වහන්සේ නමක් වුණාට මේ 500කට උගන්වන කෙනෙක්, 500කට උගන්වන කෙනෙකුට හුඟක් තර්ක විතර්ක තියෙන්න පුළුවන්. ධර්මයේ ගැන වුණත් පින්නතුනේ දැනගෙන හොඳට දැනුවත් වෙලා
ඒ දැනුම තිබිලා අනුන්ට උගන්වන අයට හොඳ හොඳ තර්ක තියෙනවා. හොඳ හොඳ වාද තියෙනවා. ඒ අය තර්ක වාද මැත්තේ ජීවත් වෙනවා මිසක ඒ ධර්මය අවබෝධ කරගන්න වෙර දරන වාර බොහෝසෙයින් අඩු වෙන්න පුළුවන්. දෙයකයි සාමණේරයන් වහන්සේ කිව්වේ ඔහොමම අර දියවිලට බහින්න කියද්දී එතකොට මේ සිවුරු තෙමෙනවනේ කිව්වොත් එහෙම ඔන්න තර්කයක්. ඒ කියන්නේ තාමත් ඒ ඔළුව අවවාදයේ පිළිගන්නට සුදුසු මට්ටමකට පැමිණෙලා නැහැ පින්නතුනේ. නමුත් පෝටිල හාමුදුරුවෝ කිසිත් දෙයක් පින්නත්නි විමසන් නැතිව කියන්නේ නැතිව අර තුන් සිවුරු දරාගෙනම දියවිලට බැස්සා. ගොඩට එන්න කිව්වම එහෙමම ගොඩට ආවා. දැන් ඇයි එතකොට බහින්න කිව්වේ කියලා ආපිට ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. දැන් නැත්තම් අර සිවුර දරාගෙන පින්වත්නි දියවිලට බහින්න කියලා අර තුන් සිවුරු දරාගෙන බැහැපු තැන පින්වත්නි ආපහු ගොඩ වෙන්න කියනකොට ඇයි එතකොට බහින්න කිව්වේ කියලා අහනවනේ ඇතමේ. අන්න එහෙම හිතුවක්කාර ප්‍රශ්න අහන අයට පින්වත්නි අවවාදයේ පිළිනොගන්න අයට පින්වත්නි මේ ධර්මයේ ඵල ලබන්න ලේසි නෑ. දැන් පින්වත්නි පෝටිල හාමුදුරුවෝ ගොඩ වුණාට පස්සේදී අර සාමණේර රහතන් වහන්සේ කල්පනා කළා හොඳයි. ඒ කියන්නේ කියන ඕනම දෙයක් කරන්න දැන් උන්වහන්සේ සූදානම්. උන්වහන්සේගේ මනස ඒකට සකස් වෙලයි තියෙන්නේ දැන්. එතකොට බලන්න මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ පින්වත්නි අවවාදය ලබන්නේ කාගෙන්ද අවවාදය කරන්නේ කවුද කියලා බලන අයගේ ශාසනයක් නෙවෙයි. ඒ අවවාදය මොකක්ද කියලායි බලන්න ඕන. දැන් මේ අපි දෙස එකිනෙකා හොඳට විමසලා බලමු. අපිට කවුරු හරි අවවාදයක් කළොත් එහෙම ඒ කරන අවවාදය මොකක්ද කියලාද බලන්නේ. ඒ අවවාදේ කරන්නේ කවුද කියලාද බලන්න. ඒක නිසානේ ඇතමේ කහන්නේ මට අවවාද කරන්න ඔයා කවුද? මට කියන්න ඔයා කවුද? එයා කවුරු වුණත් පින්නතුනේ කියන කාරණේ ගන්නවා නම් ඔහු තමයි සත්පුරුෂයා. ඔහු කවුද කියන එක වැදගත් නැහැ පින්නත්නි. ඔහු කවුද කියන එක වැදගත් නැහැ. ඔහු මට කියන්න ඔබ කවුද කියලා අහනවා නම් ඒ පුද්ගලයා පින්වත්නි මෝහයෙන් විනාශ වෙච්ච ආත්මයක් තියෙන කෙනෙක්. මානයෙන් කෙලෙසිච්ච විනාශ වෙච්ච ආත්මයක් තියෙන කෙනෙක්. එහෙම අයට මේ බුද්ධ ශාසනයේ විතරක් නෙවෙයි තව බුදුවරු මුණ ගැහුණත් පින්වත්නි මේ විපතමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ අවවාදේ කරන්නේ කවුද කියන එක බලන්න එපා. පුරුදු වෙන්න. මොකද්ද ඒ කරන අවවාදය? ඒ දෙස බලන්න. මේ ශාසනයේ සුවචයන්ගේ ශාසනයක්. සුවචයන්ගේ ශාසනයක් කියන්නේ අවවාද ගෞරවයෙන් පිළි අරගන්න අයටයි මේ ශාසනයේ ඵල ලබන්න පුළුවන්. පින්වත්නි හොඳට බලන්නකො පින්වත්නි මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දෙවැනි වෙච්ච ධර්ම සේනාධිපතීන් වහන්සේ තමයි පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ මිදුල අමදිනවා. මිදුල අමදිනකොට පින්වතුනේ උන්වහන්සේ දන්නෙත් නැහැ. උන්වහන්සේගේ සිවුරේ කොනක් පින්වතුනේ මළුවේ ඇතිල්ලෙනවා, මළුවේ ගෑවෙනවා, වැලි මළුවේ ගෑවෙනවා. මේක දැක්ක පින්නතුනේ සත්හැවිරිදි සාමණේරයන් වහන්සේ නමක්. මේ සත්හැවිරිදි සාමණේරයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ ළඟට වැඩම කරලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ සිවුරේ කොනක් බිම ගෑවෙනවා කිව්වා. දැන් බලන්න මේ මොනතරම් පුංචි දෙයක්ද? නමුත් පුංචි දේ වුණත් හදාගන්න කෙනාටයි ශාසනයක් තියෙන්නේ. බුද්ධ ශාසනයක ඵලයේ තියෙන්නේ පුංචි දේ පුංචි කියලා බැහැර කරන කෙනාට නෙවෙයි. පුංචි දේ පවා හදාගන්න කෙනාට. දැන් බලන්න සිවුරු කොනක් බිම ගෑවෙනවා. දැන් මේ කවුද පෙන්වන්නේ වරද? අවුරුදු 7ක සාමණේරයන් වහන්සේ නමක්. කාගේ අඩුවක්ද මේ පෙන්වන්නේ? බුද්ධ ශාසනයේ දෙවැනි උත්තමයන් වහන්සේගේ. දක්ෂිණ ශ්‍රාවකයන් වහන්සේගේ අඩුපාඩුව පෙන්වන්නේ. සාරිපුත්තයන් වහන්සේ බලනකොට කාරණේ ඇත්තයි. උන්වහන්සේගේ සිවුරේ කොනක් බිම ගෑවෙනවා.
පින්වත්නි, ඒ වෙලාවෙම මිදුල අමදින ඉදල පැත්තකින් තියපු සාරිපුත්තයන් වහන්සේ මොකද කළේ? අර සාමණේරයන් වහන්සේගේ අවවාදයට කොච්චර ගලු කළාද කිව්වොත් පින්වතුනේ, සාමණේරයන් වහන්සේ ඉදිරිපිටම පින්වතුනේ සිවුර නැවත මනාව පෙරවගත්තා. අවවාදයේ පින්වත්නි කවුරු කළත් අවවාදයමයි. වරද කවුරු පෙන්නුවත් වරදමයි. සාරිපුත්තයන් වහන්සේ අර සිවුර එතනම පින්වතුනේ සාමණේරයන් වහන්සේ ඉදිරි පිටම මනාව පෙරවගෙන සාමණේරයන් වහන්සේ ළඟට ආවා. කවුරු වුණත් වරදක් පෙන්නුවා නම් ඒ ආචාර්යවරයෙක්නේ. මේ සම්බුද්ධ ශාසනයේ දෙවැනි උත්තමයන් වහන්සේ අර සත් හැවිරිදි සාමණේරයන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවා, ආචාර්යයන් වහන්සේ මෙහෙම හොඳයිද කියලා ඇහුවා. බලන්නකො පින්වත්නි, මේ බුද්ධ ශාසනය මොන තරම් සම්පූර්ණ පිරිච්ච එකක්ද කියලා. ආචාර්යයන් වහන්සේ මෙහෙම හොඳයිද කියලා ඇහුවා. එතකොට බලන්න විනය පින්වත්නි, ඔබ හිතන්න ඔබේ ඇඳුමක පැළඳුමක තියෙන දෝෂයක්, ඔබ කියන වචනයක වරදක්, ඔබ කරන දෙයක වරදක් අවුරුදු 7ක 8ක දරුවෙක් ඔබට පෙන්වුවොත් ඔබ ගෞරවයෙන් ඒක පිළිගන්න සූදානම් මට්ටමකද ඔබ ඉන්නේ? ඔබ උගතෙක් වෙන්න පුළුවන්. ඔබ මහා ලොකු රැකියාවක් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මහා ලොකු මට්ටමක කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ එකක්වත් මේ ධර්ම මාවතේදී නිවනට උපකාර වෙන දේවල් නෙමෙයි. හැබැයි ඔබේ මනස ඔබ පවත්වා ගන්නවා නම් අවුරුදු 7-8 කෙනාගේ අවවාදය නිවැරදි නම් ඒ අවවාදයටත් ඇහුම්කන් දෙන්න ඇත්තටම ඔබ වගේ අයටයි මේ බුද්ධ ශාසනය. පින්වත්නි, සාරිපුත්තයන් වහන්සේ එක විටකදී කියනවා, ඒ දවස මහාන වෙච්ච සත්හැවිරිදි සාමණේරයන් වහන්සේ නමක් වුණා. ඒ දවස මහාන වෙච්ච සත්හැවිරිදි සාමණේරයන් වහන්සේ නමක් වුණත් මට වරදක් පෙන්නනවා නම් ඒ වරද මන් දොහොත් මුදුන් දීලා පිළිගන්නවා කිව්වා. දොහොත් මුදුන් දීලා පිළිගන්නවා කිව්වා. පින්වතුනේ, අපේ ජීවිත මේ වගේ හදාගන්න ඕනේ නැද්ද? අපේ ජීවිත මේ වගේ හදාගන්න පුළුවන් නම් පින්වත්නි, ඔබේ ගෙදර මේ රට කොච්චර ලස්සන වෙයිද? කාගෙන් වුණත් හොඳ අවවාදයේ අරගෙන ජීවත් වෙන්න, ජීවිතේ හදාගන්න. ඒක හරි ලස්සනයි. ඒක හරි නිවිච්ච වැඩපිළිවෙලක්. අන්න ඒක තමයි ටිකෙන් ටික නිවීම කියන්නේ. කෙලෙස් යට වෙවි යෑම කියන්නේ. බලන්නකෝ මානෙ එතන දුරු වෙන හැටි. ඒක තමයි මේ මානෙ දුරු කරන ක්‍රමය. පින්වත්නි, මේ ඇති වෙච්ච කෙලෙස් එකවරම එක තප්පරයකදී නැති කරලා දානවා කියන එක නෙවෙයි නිවන් මාර්ග කියන්නේ. මේ හැම දෙයකින්ම පින්වත්නි අපි කරන්නේ ටික ටික ඒ කෙලෙස් ධර්ම ටික බැහැර කරන්නට උත්සාහ කිරීම. පින්වත්නි, ඒ නිසා කාගෙන් වුණත් අවවාදයක් ලැබෙනවා නම් ඒ අවවාදයේ ගෞරවයෙන් පිළිගන්න පුළුවන් තැනකට අපේ ජීවිතපත් කරගන්න ඕන. දැන් සත්හැවිරිදි සාමණේරයන් වහන්සේ තේරුම් ගත්තා. දැන් පෝටිල හාමුදුරුවන්ගේ මානෙ දුරු වෙලා තියෙන්නේ. දැන් ධර්මයේ පිළිපදින්න අවවාදයක් කරන්න සුදුසු තැනකට පෝටිල හාමුදුරුවන්ගේ වටපිටාව සකස් වෙලා තියෙන්නේ. සාමණේරයන් වහන්සේ අවවාදයක් කළ ආචාර්යයන් වහන්සේ සිදුරු 6ක් තියෙන තුඹසකට එක සිදුරකින් රිංගනවා තලගොයෙක්. මේක දැකපු එක මිනිස්සෙක් මොකද කරන්නේ? මේ සිදුරු 6ක් ඇති තුඹසේ සිදුරු 5ක්ම වහනවා. සිදුරු 5ක්ම වහලා ඇතුල් වෙච්ච සිදුර පමණක් ඉතුරු කරලා ඒ සිදුරෙන්ම මේ තලගොයා එළියට ගන්නවා. අන්න ඒ වගේ ආචාර්යයන් වහන්සේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ සිදුරු 6ක් තියෙන මේ ජීවිතයේ මේ ශරීරයේ බලන්න කිව්වා. අනික් සිදුරු 5 වහන්න කිව්වා. මොනවද? ඇස කන
නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ වහලා මන නැමැති ඉන්ද්‍රිය ඒ ගැන නුවණින් විමසන්න කිව්වා. ඒ මන නැමැති ඉන්ද්‍රියෙන් හොඳට ඒ ඉන්ද්‍රිය ගැනම අවධානය යොමු කරන්න කිව්වා. එන සිතිවිලි මොනවද? ඒ සිතිවිලි කොහොම ඒවද? මේ කියන්නේ මොකක් ගැනද? අරඹන්න කිව්වා පින්වත්නි, ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු ඔස්සේ දුවන්නේ නැතිව, ඒ ඉන්ද්‍රියයන්ගෙන් ලබන අරමුණු පිළිබඳ තර්ක විතර්ක වලට එන්නේ නැතුව, විනිශ්චයන්ට එන්නේ නැතිව විමසන්න කිව්වා පින්නතුනේ සිතේ සිතිවිලි ගැන. අපි සිතේ සිතිවිලි ගැන විමසන්නේ නැහැ. හැබැයි ඇහැට පේන රූප ගැන අපි කවුරුත් පින්නතුනි විමසනවා. කනට ඇහෙන සද්ද ගැන අපි ඔක්කොම විමසනවා පින්නතුනේ. ඒ සද්දේ කාගේද? ඒ සද්දය හරියට කාගේ වගේද? ඒව ගැන අපිට ලොකු විනිශ්චයන් තියෙනවා. ඇහැට පේන රූප ගැන පින්වත්නි අපිට ලොකු විනිශ්චයන් තියෙනවා. ලොකු විමසීම් තියෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන ලොකු විමසීම් අපිට තියෙනවා. සාමණේරයන් වහන්සේ කරපු අවවාදේ තමයි ඒ ඔක්කොම වහලා දාලා, ඒ ඔක්කොම නතර කරලා මනස ගැන බලාගෙන ඉන්න කිව්වා. හිත ගැන බලන්න කිව්වා. මොනවද එන සිතිවිලි? ඒ සිතිවිලි ඇති වෙලා නැති වෙලා යන්නේ කොහොමද? මේ ආදී වශයෙන් සිත නැමැති දේ ගැන හොඳට විමසන්න කිව්වා. මේකේ භාවනාව ආරම්භන්න කිව්වා. සිත ගැන බලන්න කිව්වා. එතකොට බලන්න පිනවත්නි, තමන්ම තමන්ගේ සිත ගැන විමසීමක් ආරම්භ කරන්න ඕන. මේ අවවාදයට අනුව පින්වත්නි, පෝටිලහා මුදුරුව පින්වත්නි අදහසෙහි පිහිටා කටයුතු කරද්දී, අවවාදයෙහි පිහිටා කටයුතු කරද්දී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ යොදුන් 120ක් දුරයි වැඩ හිටියේ. යොදුන් 120ක් දුර ඉඳලා මේ පෝටිලහා මුදුරුවන්ට ලැබිච්ච අග්ගනා අවවාදය ගැන සතුටින් බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා වගේ පින්නතුනේ ආලෝක ධාරාවක් නිකුත් කරලා බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳන් අවවාද කරනවා වගේ අවවාදයක් කළා. අන්න ඒ අවවාදයේ තමයි පින්නතුනේ මාතෘකා කළ ගාථාව. මාතෘකා කළ ගාථාව බලන්න, 500යකට පින්නතුනේ ගුරුහරකම් දීපු පෝටිලහා මුදුරුවන්ට අවසානයේ කර්මස්ථානයේ ලැබුණේ කාගෙන්ද? අවුරුදු 7ක සාමණේරයන් වහන්සේ නමකගේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ ගැන සතුටු වෙලයි දේශනා කළේ පින්වත්නි. යෝගා වේ ජායති භූරි, භාවනාවෙහි යෙදීමෙන්මයි නුවණ උපදින්නේ. මේ නුවණ කියන්නේ මොකද්ද? විදර්ශනා ඥානය. විදර්ශනා ඥානය උපදින්නේ මොකෙන්ද? භාවනාවේ යෙදීමෙන්මයි. අයෝගා භූරි සංකයෝ, ඒ භාවනාවේ නොයෙදීමෙන් මොකද වෙන්නේ? අර විදර්ශනා ඥානය කියන එක, නුවණ කියන එක පින්නතුනේ පිරිහිලා යනවා. භාවනාවේ යෙදීමෙන්මයි නුවණ උපදින්නේ. භාවනාවේ නොයෙදීමෙන් පින්නතුනේ නුවණ විනාශ වෙලා යනවා, පිරිහිලා යනවා. ඊළඟට කියනවා පින්වත්නි, ඒතං ද්වේධා පතං ඤත්වා භවාය විභවායච, මේ නුවණ ඇතිවන ක්‍රමයක්, මේ නුවණ නැතිවන ක්‍රමයක් කියන මේ පත දෙක, මේ මාර්ග දෙක මනාව දැනගෙන පින්වත්නි දේශනා කරනවා. පින්වත්නි තතත්ථානං නිවේසෙය්‍ය යතා භූරි පවඩ්ඩති, යම් ලෙසකින් නම් නුවණ වැඩෙන්නේ, අන්න ඒ නුවණ වැඩෙන පිළිවෙලට පිළිවෙත් පුරන්න කිව්වා. ප්‍රතිපදාව ආරම්භන්න කිව්වා. කටයුතු කරන්න කිව්වා. මේ තමයි බුදුහාමුදුරුවන්ගේ අවවාදය. යෝගාවේ ජායති භූරි, භාවනාවෙන් නුවණ උපදී. අයෝගා භූරි සංකයෝ, භාවනාවේ නොයෙදීමෙන් නුවණ පිරිහෙයි. ඊළඟට කියනවා තත්ත ඒතං ද්වේධා පතං ඤත්වා භවාය විභවායච, මේ නුවණ ඇතිවන ක්‍රමයක්, මේ නුවණ නැතිවන ක්‍රමයක් කියන මාර්ග දෙක මනාව දැනගෙන
තතත්තානං නිවේසෙය්‍ය යතා භූරි පවඩ්ඩති. යම් ලෙසකින් නම් නුවණ වැඩෙන්නේ ඒ නුවණ වැඩෙන පිළිවෙලට වැඩ කරන්න කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙමනම් පින්වත්නි මේ දේශනාව මනාව අහගෙන ඉඳලා අවසානයේදී පින්වතුනේ මේ පෝටිල හාමුදුරුවෝ සියලු කෙලෙසුන් නැසලා උතුම් අරහත්වයට පත් වුණා කියලා දේශනාවේ කියනවා. හැබැයි එතනින් පසු තුච්ඡ පෝටිල නෙවෙයි. එනිසා සමහර කෙනෙක් මේ දේශනාවක් අහපුවම එතනින් පසුවත් පින්නතුනේ තුච්ඡ පෝටිල කියනවා. එනිසා මතක තබා ගන්න. උන්වහන්සේ දැන් තුච්ඡ පෝටිල නෙවෙයි. නමුත් අපි තාමත් තුච්ඡයි. එනිසා පින්වත්නි වීරිය කරන්න අපේ දැන උගත්කම් අපේ ධර්මයේ පිළිබඳ වැටහීම් අහපු බණ ප්‍රමාණ මේ එකකින්වත් අපිට උපදින්නේ මේවයින් අපිට උපදින්නේ ආපහු දුරු කළ යුතු ක්ලේශයක් නම් මේවයින් අපිට ආයෙත් උපදින්නේ දුරු කළ යුතු ක්ලේශයක් නම් ඒක හොඳක් නෙවෙයි පින්වත්නි. ඒක හරියට රත්තරන් පිහියකින් යන ගත්තා වගේ වැඩක්. රත්තරන් පිහියකින් යන ගත්තා වගේ වැඩක්. ඒ නිසා සත්පුරුෂ පින්වත් ඔබ මේ සම්බුද්ධ ශාසනයක් පවතින වෙලාවේ මේ මනා රැකවරණය ලබන්නට වාසනාදායක වෙච්ච වෙලාවේ ධර්මයේහි අග්‍රඵල විපාක ලබන්න උත්සාහවන්ත වෙන්න. පින්වත්නි බොහෝ දේ දැනගෙන හිටියත් පිළිවෙත පිරෙන්නේ නැත්නම් ඔහු බුද්ධ ශාසනය තුල අනාථයෙක්. බොහෝ දේ දැනගෙන අනුන්ටත් කියා දිදී හිටියත් තමන් තුළින් ඒ ගුණ ටික වැඩෙන්නේ නැත්නම් පිරෙන්නේ නැත්නම් ඔහු බුද්ධ ශාසනයක පරාජිතයෙක් වෙනවා. ඒ නිසා සියල්ලෝ පිළිවෙත් පුරන්නට සිත් පහල කර ගනිත්වා හැමත උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ මතුගම බණ්ඩාරනායක මාවතේ පදිංචි විශ්‍රාමලත් ගුරු උපදේශිකා ඊ.ඩී. යාපා මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත දූදරු පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ 2016 වර්ෂයේ නොවැම්බර් මාස 14 වන දින පරලොව සැපත් විශ්‍රාමලත් විදුහල්පති අනුරුද්ධ සමරදිවාකර මහත්මාණන්ටත් පරලොව සැපත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් සහ සංසාරගත සියලුම ඥාතීන්ටත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ උතුම් පින් කුසල් අනුමෝදන් වී නිවනින් සැනසීම ලැබේවා කියලා පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව සිටින සියලුම දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් තිරුවන් සරණ බෙලින් උතුම් ශාසනික සේවාවන් සාර්ථක කර ගැනීමට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. කොරෝනා රෝගයෙන් මියගිය සියලු දෙනාටද පින් අනුමෝදන් වේවා. මේ රෝගය ලෝකයෙන් තුරන් වී ලක්ව සිලෝවැසි සියලු දෙනාට සිත ශාන්තිය උදා වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා තබනවා. පින්වතුනි රැස් කරගත් උදාාරතර කුසල් පින්වත් ඔබ නාමයෙන් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත ඔබටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා.
උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. මෝහක්ඛයෝ නිබ්බානං